समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තුනි කතමානි තීනි දානමයං පුඤ්ඤ කිරිය වත්තු සීලමයං පුඤ්ඤ කිරිය වත්තු භාවනාමයං පුඤ්ඤ කිරිය වත්තු තී පින්වත්නි අපේ රට හරි සුන්දර රටක්. මේ රටේ අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු ජීවත් වෙච්ච නිදහස, මානසික නිදහස, ඒගොල්ලන්ට තිබ්බ කායික නිදහස, තිබ්බ වටපිටාව වුණත් අද වෙනකොට විචූරණ ලෝකයේ විචූරණ සමාජයේ මිනිස්සුන්ට අහිමි වෙලා තියෙනවා කියන එක මහ පුදුමයට කාරණාවක්. අද ගෙදරක් ඉස්සර වගේ නෑ. ඉස්සර ගෙදරක තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් විඳපු සුන්දර ජීවිතේ අද ගෙදරක නැහැ. අද ගෙදර තියෙන්නේ හරි පුදුම රේස් එකක්. ඒ රේස් එකේ කෙලවර තියෙන මරණය. මරණය දක්වා දුවන ජීවිතේ හැල්මි දුවල වැඩක් නෑ. හැල්මි දුවල වැඩක් තියනවා නම් අපි මහාන වෙන්නේ නෑ. මම මේක හැමදාම කියන කතාවක්. එනිසා පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ලෝකයේ මිනිස්සුන්ට කියලා දුන්නා. පින්වත්නි ඔබ මේ යන සංසාර ගමනේ නැවත නැවත ස්කන්ධ ලබා නැත්නම් නැවත නැවත මේ මනුස්ස ජීවිත ලබා දේව ආත්ම භාවයන් ලබා බ්‍රහ්ම ජීවිත ලබා ඉඳලා හිටලා තිරිසන් ලෝකයට වැටිලා പ്രേත ලෝකයට වැටිලා වැඩිපුර කාලයක් ඒවට තමයි වැටෙන්නේ. වැටිලා ජීවත් වෙන මේ ජීවිතේ බුදුරන් වහන්සේ දැක්කා කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වුණේ නැත්තම් අනම තග්ගෝ යම් බික්කවේ පුබ්බහා කෝටින පඤ්ඤාය. పూర్ව කෙලවරක් නොපෙනෙන මේ සංසාරී දුක් විඳා වගේම අනාගතේ දුක් විඳින්න වෙයි කියලා. මේක ඇතුලේ ලොකු කතාවකුත් තියෙනවා. හැබැයි පින්වත්නි ඔබට තේරුම් ගන්න පුළුවන් මනසට ගැළපෙන හැටියට මම මේක වචන කළොත් උන්වහන්සේ පළවෙනිවරම කල්පනා කළා මේ මිනිස්සුට ධර්මාබෝධය කරන්න බැරි හේතු මොනවද කියලා. යම්කිසි මිනිහෙක් දුප්පත් වෙලා ඉපදුනොත් ඒ කියන්නේ අපි හිතමුකෝ පින්වත්නි එක මිනිහෙක් සල්ලි නැතුව ටිකක් දුප්පත් භාවයෙන් උපදිනවා. මේ දුප්පත් භාවයෙන් ඉපදීම තුල එයාට ධර්මාවබෝධය කරගන්න වෙලාවක් නැහැ. දැන් බලන්න. එදිනෙදා ජීවත් වෙන කුලී වැඩ කරන කෙනෙක් නම් එයාට පන්සලට යන්න වෙලාවක් තියෙනවා. එයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පොතක් කියවන්න වෙලාවක් තියෙන මිනිස්සු අපිට කියන අපේ හාමුදුරුවනේ හුස්ම ගන්න වෙලාවක් නැහැ. අද වැඩට නොගිය ගෙදරට කන්න දෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේ කල්පනා කළා. උන්වහන්සේ සංසාර ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කළා. සර්වඥතා ඥාණයෙන් බැලුවා. මිනිස්සෙක් ඇයි දුප්පත් වෙන්නේ කියලා. අන්න දැක්ක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයට. කෙනෙක් සංසාරේ දන් දීලා නැත්තම් අන්න ඒකයි කිව්වේ. කෙනෙක් සංසාරේ දන් නුදුන්නොත් එයා දුප්පත් භාවයට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා සුහිපත් කරනවා දේශනා කරනවා මහණෙනි සාරිපුත්‍ර මහරහතන් වහන්සේට එක වෙලාවක කියනවා මහණනි සාරිපුත්‍ර මං තරම් දානි ආනිසංස නුඹලා දන්නවා නම් නුඹලා කන්න ගන්න බත්පතේ බත් පිඩකින් හිතන්න බත් පිඩකින් භාගයක් දන් නොදී කන්නේ නැහැ කිව්වා. බත් එකකින් කටක් නෙමෙයි මේ කියන්නේ. බත් එකකින් කටක් නෙමෙයි මේක. බත් පිඩකින් කටක්. පිඩකින් භාගයක්. හිතන්න බත් එකක් ගත්තාම අපි බත් පිඩු 25ක් 30ක් කෑවොත් මේ කියන ආකාරයට අපි
කර්මය කර්මඵලයේ අදහාගත්තොත් අපිට කන්න වෙන්නේ බත් කටවල් 15යි. ඊටර 15ම දන් දෙන්න අයින් කළා. කටට ගන්න බත් පිටෙන් භාගයක් දන් නොදී වළඳන්නේ නැහැ කිව්වා සාරිපුත්‍ර. මං වගේ දාන ආනිසංස මිනිස්සු දන්නවනේ. ඒක ලේසි පාසු කතාවක් නෙමෙයි. පින්වත්නි, මිනිස්සෙක් දන් දෙන්න පටන් ගන්න ඕනේ ඡාගේන ලෝක. මේ ත්‍යාගයෙන් තමයි ලෝකයෙන් එතර වෙන්නේ. ත්‍යාගය මුල් කරලා දිගහැරපු අත්‍යාගෙන තමයි මිනිස්සු මේ ලෝකෙන් එතර වෙන්නේ. තෘෂ්ණාව කියන චෛතසිකයට, ලෝභය කියන චෛතසිකයට. මේ චෛතසික ධර්මයේ මර්ධනය කරලා අලෝභය කියන චෛතසිකය ඇති කර ගන්නවා නම් ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, ආදේශ මේ ඔක්කොම කුසල චෛතසික. මේ චෛතසික ධර්මයන් නැති කරගන්න කෙනෙකුට දානීය තරම් වටින පින්වත්නි වෙනත් එකක් මේ තුන් ලෝක ධාතුවෙන් හොයන්න පුළුවන් කම. මීට වඩා භාවනාව වටිනවා. මම කියන්නේ මේ කරන්න පුළුවන් මට්ටම. උන්වහන්සේ සිහිපත් කරන්නේ ඒකයි. දැන් මේ ඇතමුන් කියනවා නේද අද දන් දෙන්න එපා පුඤ්ඤ පාප පහිනස්ස. පින්පව් ප්‍රහාණය කරන්න. එතකොට මොකක් වෙනවද? නිවන් දකින්න පුළුවන්. පින්වත්නි මේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියන කතාව. දානං තානං මනුස්සාන. මනුස්ස ජීවිතය දෙන්න දානි. දානං දුක්ගති නිවාරණ. කියන්නේ දුර්ගතිය කියන මේ දුගතිය නිවාරණය කරන්නේ දානෙ. දානං සග්ගස්ස සෝපාන. යම් කෙනෙක් දිව්‍ය තලයක සැප සම්ප්‍රාප්තිය ප්‍රාර්ථනා කරනවා නම් නිර්වාණය දක්වා කාලා බීලා ඉන්න ප්‍රාර්ථනා කරනවා නම් දානං සග්ගස්ස සෝපාන. දානිය තමයි ස්වර්ගයට පාර. සුමනා කියලා සිටු දිනියක් හිටියා. මේ සුමන සිටු දිනිය එක වෙලාවක බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? අංගුත්තර පංචක නිපාතයේ මුණ්ඩරාජ වර්ගයේ සුමනා සූත්‍රය. පළවෙනි සූත්‍රය. අහනවා ස්වාමීනි දෙන්නෙක් ඉන්නවා. එහෙමයි සුමන. මේ දෙන්නටම සමාන සද්දා, සමාන සීල, සමාන ප්‍රඥා. ශ්‍රද්ධාවිනුත් මේ දෙන්නම එක සමානයි. සීලේනුත් මේ දෙන්නම එක සමානයි. ප්‍රඥාවිනුත් මේ දෙන්නම එක සමානයි. හැබැයි එක්කෙනෙක් දන් දෙනවා, එක්කෙනෙක් දන් දෙන්නේ. ස්වාමීනි වෙනසක් තියෙනවා නේද? මේ දෙන්න ඊළඟ පාර ගිහිල්ලා උපදිනවා දිව්‍ය තලයක. ස්වාමීනි සම සද්දා, සම සීල, සම ප්‍රඥා. තුනම එකයි. එක්කෙනෙක් දන් දෙනවා, එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. ස්වාමීනි මේ දෙන්න ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් වෙනසක් තියෙනවද? තියෙනවා සුමන. මොකද්ද ස්වාමීනි? දන් නුදුන්න කෙනා අල්පේශාක්‍ය දෙවි කෙනෙක් වෙනවා. දන් දුන්නු කෙනා මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙනවා. සැප සම්පත් බහුලයි. දිව්‍ය ආයුෂ, දිව්‍ය සැප, පරිවාර සම්පත්තිය, යසස, කීර්තිය දන් දුන්න කෙනාගේ බහුලයි. ස්වාමීනි මේ දෙන්නම මනුස්ස ජීවිතයට ආවොත් වෙනසක් තියෙනවා සුමන. මොකද්ද වෙනස? දන් දුන්නු කෙනා ඇති කෙනෙක් බවට පත් වෙනවා. දන් නොදුන්නු කෙනා නැති කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුන්ලා මේ පාරේ යනකොට දැකලා ඇති අපි ඉස්සර අපි කොළඹ ජීවත් වුණේ කොළඹ හැදුණු වැඩි. අපි දැකලා තියෙනවා කුණු ලොරියෙන් අර විසික් කරපු අඹ අරගෙන කන මිනිස්සු. විසික් කරපු ලන්ච් ෂීට් එක ඒ ලන්ච් ෂීට් එක ඔතාගෙන ඒක කන මිනිස්සු අපි දැකලා තියෙනවා. ඔබ දැකලා නැද්ද ওই මහරගම පැත්තේ යද්දි? පුංචි කූඩාරමක් ගහගෙන අර බස් හෝල්ඩ් වලට වෙලා දරුවට දවසක් මම මහරගමින් යනකොට ගිහි කාලේ දරුවෙක් හම්බ වෙලා අම්මට දරුවාට දෙන්න කිරි නෑ ඇඟේ. අම්මට දරුවාට දෙන්න කිරි නෑ ඇඟේ රත්තරන් දෙන්න. එහා පැත්තේ කඩෙන් රුපියල් 5ක් හරි 10ක් හරි දීලා මට අද වගේ මතකයි. ප්ලේන් ටිකක් ගෙන්න ගත්තා. 750 බෑග් එකකට දාලා රෝස පාට නිල් පාට බෑග් ඉස්සරහාපු දාලා මේ දරුවට පොයි. සංසාරේ දන්න දුන්නේකේ විපාකේ. තමන්ගේ කුසින් වදපු දරුවාට දෙන්නේ කිරි නෑ අම්මගේ ඇඟේ. දැකලා නැද්ද කොළඹ යනකොට පුංචි ඔය පාලම් ගාවට වෙලා පේමන්ට් ගාවට වෙලා පින්වත්නි ඔය දන් දෙන්න එපා කියන කවුරුත් කියන කතාව විශ්වාස කරන්න එපා. මොකද අද ඔබ රූපවාහිනියක් තියාගෙන මේ බණ ටික අහනවා නම් අද ඔබට මේ බණ ටික ඇහෙනවා නම් පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් නිසාමයි මේ බණ ටික ඔබට ඔය කියන කිසිම හාමුදුරුවෝ කෙනෙක් මම කියන්නේ මේක ස්වාමීන් වහන්සේ නමක් කියනවනම් කිසිම කෙනෙක් නවත්තලා පේමන්ට් එකේ ධර්මාසනිය තියාගෙන බණ කියන්නේ නැහැ. කියනවා මම ඉන්නේ ත්‍රිකුණාමලේ වැඩේ. පිටත් අපි දන්නවා. එහෙ මිනිස්සුන්ට බණ ටිකක් තියාගන්න කොච්චර හාමුදුරුවෝ අඩු වෙන්නේ කියලා. ඔබට දානිය දීලා අඩු වෙලා ඔබ ගිහිල්ලා දුෂ්කර පළාතක උප්පත්තිය ලැබුවොත් ඔබට බණ කියන්න හාමුදුරුවෝ කෙනෙක් තියා ඉගෙන ගන්න ඉස්කෝලේට ගුරුවරයෙක් ලැබෙන්නේ. ඒක තමයි සංසාර ජීවිතයේ හැටි. ඒ අපි කියන්නේ කර්ම විපාක. මගේ පිංගුතුලා තේරුම් ගන්න මේ ජීවිත කතාව හරියට අවබෝධ නොකළොත් එක එක ඇත්ත කියන කතාව වලින් ඔබේ ජීවිතේ විනාශ වෙයි. මිනිස්සෙක් වුණොත් දන් දෙන කෙනාට ලැබෙනකොට දන් නොදෙන කෙනාට නොලැබී යනවා. ඒ නිසා
ඔබ තියෙන මිනිසෙක් බවට පත් වෙන්න. බණක් අහන්න යන්න පුළුවන් ජීවිතයක් ලබන්න. පොයට නිවාඩුවක් දාගන්න මනසක් පරිසරයක් ප්ලැට්ෆෝම් එකක් හදාගන්න. වෙනන්නේ ඔබ දන් දිය යුතුමයි. අලමේව දානං ධාතුම්. දානිය දෙන්න සුදුසුයිමයි. අලං පුඤ්ඤානි කාතුම්. පින් කරන්න සුදුසුමයි. මනුස්ස භූතස්සප උපකාරානි පුඤ්ඤානි. මනුෂ්‍යයන්ටත් පින් වූමනයි. දේව භූතස්සප උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ටත් පින් වූමනයි. සුමන අහනවා ස්වාමීනි. මේ දෙන්න පැවිදි වුණා. සුමන වෙනසක් තියෙනවා. පවිද්දි භාවයට පත් වුණොත් ප්‍රවෘජා භූමියට පත් වුණොත් දන් නොදුන්න කෙනාට අඩුවෙන් සිව්පසේ ලැබෙනකොට පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය, චීවර මේ සිව්පසේ අඩුවෙන් ලැබෙනකොට දන් දීපු කෙනාට નિરાයාසයෙන් අරයට ආයාසයෙන්වත් ලැබෙන්නේ නැහැ. හොයාගෙන ගියත් ලැබෙන්නේ නැහැ. ලෝසක මහරහතන් වහන්සේට වගේ. හැබැයි සීවලි මහරහතන් වහන්සේට කාන්තාරික ගියොත් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ කාන්තාරිකට වැඩම කරනවා. භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක රහත්. බුදුරජාණන් වහන්සේ කාන්තාරයේ ගාවින් නැවතිලා ආපහු හැරිලා අහනවා ආනන්ද පොලිමේ සීවලි ඉන්නවද බලන්න. ඇයි? බුදුරජාණන් වහන්සේ දන්නවා 500ක් නෙමෙයි 1000ක් ගියත් සීවලි ඉන්නවා නම් පොලිමේ. සීවලි මහරහතන් වහන්සේ ඉන්නවා නම් දානි වර්ධින්න. පින්වත්නි දෙවිවරු මගේ ස්වාමීන් වහන්සේ යනවා මගේ දෙවිවරුන්ට ප්‍රියයි. දැන් ඔබ පින්වත්නි අපි හාමුදුරුවෝ 10 දෙනෙක් ඉන්න තැනට දානයක් දෙන්න ආවොත් ඔබේ අතට සිවුරක් හරි මොකක් හරි හම්බුනොත් ඔබ කාටද පූජා කරන්නේ? මගේ ස්වාමීන් වහන්සේට. අපේ ස්වාමීන් වහන්සේට. ඔබ ප්‍රසාදයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේට පූජා කරනවා. සීවලි මහරහතන් වහන්සේ වගේ. කෝ අද මගේ ස්වාමීන් වහන්සේ. අද කොහෙද වඩින්නේ කියලා කල්පනා කරලා කාන්තාරේ සතක්මට දන්සල් මවලා ස්වාමීන් වහන්සේලාට දන් දුන්නා. බලන්නකෝ දානීය ආශ්චර්යය. මහා ලොකු දෙයක් කරලා නෙමෙයි. දවසක් පෙරාත්ම භාවයක යනකොට හොඳට දානි වළඳලා බත් කාලේ යනවා. බඩදරු බැල්ලියක් ළඟට එනවා. කන්න දෙයක් දෙන්න බැලුවා තිබ්බේ නැහැ. කාපු ටිකට ඇඟිල්ල දාලා වැමෑරුවා. ඇඟිල්ල දාලා වමාරලා දන් දුන්නා. ඒ පිණින් අදටත් ධාතු ප්‍රදර්ශනයක් තියෙන තැනකට යන්න අනිත් ධාතුන් වහන්සේලාට ප්‍රත්‍ය අඩුවෙන් ලැබෙනකොට සීවලි මහරහතන් වහන්සේ පිළිම වහන්සේ තිබ්බා. ධාතුන් වහන්සේ නමක් තිබ්බත් උන්වහන්සේගේ ප්‍රත්‍ය ලාභේ නම් කිසිම අඩුවක් නැහැ. ඉන්දියාව කියන්නේ දුප්පත් රටක්. බොහෝ අයට කන්න නැහැ. තැන් දෙක තුනකට විතරයි කන්න ලැබෙන්නේ. සීවලි මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් චෛත්‍යයේ තියෙන ගමට කිසිම දවසක කෑම වර්ගය. මේ තමයි දානීය ආනිසංස. බලන්න අද මගේ ගෙදර ඔබේ ගෙදර බුදුරජාණන් වහන්සේගේ පින්තූරයට පස්සේ තව පින්තූරයක් තියෙනවා නම් ඒ සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරය. ඔබ දැකලා ඇති ඔබේ ගෙදර තියෙන අර පාත්‍රයේ තියාගත්ත මහරහත්තුමන් වහන්සේ නමකගේ පින්තූරය. ඔබේ ගෙදර සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පින්තූරේ නැහැ. ඔබේ ගෙදර මුගලන් මහරහතන් වහන්සේගේ පින්තූරේ නැහැ. ආනන්ද නන්ද රාහුල වැනි මහෝත්තමයන්න් වහන්සේලාගේ පින්තූරේ නැහැ. හැබැයි සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ වැරදිලා නැහැ. උන්වහන්සේගේ ලැබීම පේනවද ඔබට? පින්ගන්නේ දන් දෙන්න බය වෙන්න එපා. මා භික්කවේ පුඤ්ඤානං භායිත්ත. මහණෙනි දානයට බය වෙන්න එපා. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දන්ටත් පින් ගොමන. මගේ වචනයක් නෙමෙයි. කෙනෙක් මේව ප්‍රතික්ෂේප කරනවා නම් එයා බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. අසත්පුරුෂයා බාලයව හඳුනගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. බාලයා අනිත් අය දන් දෙනකොටත් ඒකේ අනබිනන්දිත්වා නොසතුටුව දුග්ගති පරායනෝ හෝති. දුගතියට යනවා කිව්වා. හැබැයි පඬිතයා දීර පරේසම්පි දානං අනුමෝදිත්වා අනිත් අයගේ දානයත් අනුමෝදන් කරගෙන සුගති පරායනා හොಂತಿ. සුගතියට යනවා කියන්නේ. ඔබ බාලයෙක්ද අනිත් අයගේ දානයත් චෝදනා කරන ප්‍රඥාවන්තයෙක්ද අනිත් අයගේ දානයත් අනුමෝදන් කරන. ඔබ විසින් කල්පනා කරලා බලන්න. පින්වත්නි මගේ රත්තරන් පින්වතුලා පටන් ගන්න අලුත් අවුරුද්ද මේ ඔබ මගේ අම්මේ මගේ තාත්තේ ඔබ අම්මෙක් නම් තාත්තෙක් නම් ඔබේ දරුවව වෛද්‍යවරයෙක් කරන්න නෙමෙයි ඉංජිනේරු ඒවා මේ අවුරුදු 40කට 50කට ලැබෙන චූටි දේවල් එයාට යන්න තියෙනවා සංසාර ගමනක්. දරිතෝවා පබ්බතාතෝවා රුක්කාතෝ පතිතෝ නරු. ගහකින් ගලකින් වැටුනත් මේ කොල්ලට කෙල්ලට සසරේ පිලිසරණක් තියෙනවා. මේ බුද්ධෝත්පාද කාලයක් මේ කාලේ ඔබ මේක කියලා දුන්නේ නැත්නම් අලුත් අවුරුද්දට දුවට දුව වඳිනවනේ ඇවිල්ලා. අලුත් අවුරුද්දේ දුව වඳිනවනේ දැන් හෙට අනිද්දාට ඔබ මේ සම්මුති අවුරුද්දේ බුලත් දීලා මගේ දුවේ ලොකු මිනිහෙක් වෙන්න කියන්න එපා. මගේ පුතේ ලොකු මිනිහෙක් වෙන්න කියන්න එපා පුතේ. හොඳ මිනිහෙක් වෙන්න. හදවතින් ලොකු මිනිහෙක් නෙමෙයි හොඳ මිනිහෙක් වෙන්න කියන්න. කණ්ඩ නැතත් සතුටින්. ආස නැද්ද දුවගේ පුතාගේ ජීවිතේ සපවත් කරන්න. ආස නැද්ද දුවගේ පුතාගේ ජීවිතේ සාරවත් කරන්න. කැමති නැද්ද මේ ජීවිත වලට පිහිටක් වෙන්න. පින්වත්නි අලුත් අවුරුද්දේ පටන් ගන්න. ඔබ කන බත් පතින්
ඔබ මෙහෙම බත්පත බෙදාගත්තට පස්සේ මෙතනින් දානිය පටන් ගන්න. සල්ලි ඕනේ නෑ මේකට. පළවෙනි බත් කට ඔබ කන්න ගන්න. කටට දාගන්න නැතුව පිගානෙන් පැත්තකින් අයින් කරන්න. යම් සතෙක් මේක කාලා බඩගින්න නිවා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ආනිසංස 200ක් ලැබෙනවා. ආනිසංස 200ක්. තිරිසන් සතෙකුට දාන ටිකක් දුන්නා. කාලා වත් පිටවල් කීපයක් කනවනේ. අන්තිම කටත් ලැබෙනවනේ කන්න. මේක කාලා මං කන එක නවත්තනවා. එහෙම හිතනවනේ. ඒ බත් කට කන්නත් එපා. ඒ බත් කටත් අයින් කරන්න. ඔබ නිරෝගී වෙනවා. ඔබේ අර අනවශ්‍ය තරම් කාලා ලැබෙන අනවශ්‍ය බත් මත ලැබෙන්නේ නැහැ. බුද්ධිමත කියන එක එන්නේ නැහැ. කොසල් රජතුමා වගේ කාලා වැඩි වෙලා ස්මෘත්තාවට ඇවිල්ලා දුක් විඳින්න ඕනේ නැහැ. ප්‍රමාණීය දැනගෙන කන්න. ආනිසංස 400ක් ලැබෙනවා. බලන්නකෝ මගේ රත්තරන් පිටුවන්දි මේකේ විපාකය. උදේ දානින් 400යි. දවල් දානින් ඕම කරොත් 800යි. හවස රෑ කන කෑම වේලෙන් අයින් කරොත් 1200යි. ආනිසංස 1200ක් දිනපතා ලබන්න පුළුවන්. බත් කට අයින් කරන්න. හැබැයි මේක අයින් කරනකොට දැන් කන්න අප්‍රියකේ අපි හිතමුකෝ වම්බටු කන්න කැමති නැති කෙනෙක්ට වම්බටු ටිකක් තියෙනවා කන්න. දැන් ওই පින්තුල්ලා මොකද කරන්නේ මේ අර දන් දෙන්නේ වම්බටු. එහෙම කරන්න එපා. කන්න කැමති නැති එකෙන් ගොඩක් දාලා සතාට දෙන්න යන්න එපා. ඔබ කන විදියටම මේ බත් කට අනාගෙන දන් දෙන්න. මේක කරනකොට ඔබේ දරුවා බලනවා මගේ අම්මේ ඇයි ඔය කෑම මේ හැමදාම බත් පිටක් අයින් කරන්නේ? පුතේ මේක සතෙකුට. ඒගොල්ලොත් කන්න එපා. ඒගොල්ලොත් ජීවත් වෙන්න එපා. එහෙමද? අර දරුවා අයින් කරගන්නවා මේ බත්පත. බලන්නකෝ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෙක්ට දෙන්න පුළුවන් දායාද. ඔබ මොනවද දෙන්නේ? ඔබේ දරුවා දායාද ඉල්ලනකොට දෑවැද්ද ඉල්ලනකොට ඔබ දන්නේ පරණ අල්මාරියකුයි, කැබිනට් එකකුයි, පීරිසි කුට්ටන්ට එකකුයි, කෝප්පටි එකකුයි අඬු ඔච්චරයි ඔබට දෙන්න තියෙන්නේ. ඕවද දායාද? රාහුල බුදුරජාණන් වහන්සේගේ දායාද ඉල්ලදී තාත්තේ සුකාතේ සමන ඡායා. ස්වාමීනි සනීපයි හැවණල්ල. මට දායාද දෙන්න. කියනකොට ඔබ දැක්කද රාහුලට අර මොකක් හරි ලොරියක් පුරවලා අල්මාරියකුයි මේ පරණ කැබිනට් එකකුයි පීරිසි ටිකකුයි අම්මා දාපු රත්තරන් බඩු ටිකකුයි පටවල යවන සිවුරක් මලමිනියකට පොරවල තිබ්බ රෙද්දක් අරගෙන ඒ රෙද්ද ගසලා සෝදලා අන්දලා අන්න ගල්ගුහා ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත යන්න ගිහිල්ලා භාවනා කරන්න. මා ප්‍රමාද වෙන්න එපා. ඔහොමනේ අවවාද කරන්නේ. කෝ අද ගෙදර බුදුන් අම්මා. අද අම්මා ගෙදර බුදුන් නෙමෙයි. අද අම්මා තමයි දරුවා කෙලින්ම පිංගන්නේ. අම්මා කියන කෙනා ඉන්නව නේද අද වර්තමානයේ. එයා තමයි උගන්වන්නේ පුතේ නැන්දම්මට සීනි ටික දෙන්න එපා. ඔබ කොහොම හරි මේක ලොක් කරගෙන මෙන්න යතුරේ දෑවැද්දට දෙන්නේ ඉබ්බයි යතුරයි. කැබිනට් එකට දාගන්න. මොකද්ද පිංගන්නේ මේ ලැජ්ජ නැති වැඩේ. අපි එහෙම මිනිස්සු. ඉස්සර අපේ අම්මලා අපේ ගෙදරට යාචකයෙක් ආවහම ඉන්නලා කවලා නාවලා අපිට කියලා වන්දෝලා තියෙනවා. පුතේ වඳින්න. අපි මේ මිනිස්සුන්ට වැඳලා තියෙනවා. අපේ ගෙවල් වලට ඇවිල්ලා ඉන්දෝලා බිම ඉන්දෝලා නැහැ. හොඳම පුටුවල ඉන්දෝලා නාවලා කරලා රැවුල් වැවිලා නම් කොණ්ඩ වැවිලා නම් රැවුල් කොණ්ඩ කප්පවල අපේ අම්මලා අපිට මේව ඉගෙනුවා. අපි මේ මිනිස්සුන්ට වැඳලා තියෙනවා. පාරේ ඉන්න මිනිස්සෙක්ට කීයක් හරි දුන්නා නම් කැම ටිකක් දුන්නා නම් ඔළුව අතගාලා ආව මිසක් නහය වහගෙන ඇවිල්ලා. කො මේ ගුණධර්ම? විච්චූරණ රොබෝලා එක්ක සමාජයක් බිහි කරන්නද ඔබ මේ දුවන්නේ? 2021 අලුත් අවුරුද්දක් එනවා. ජීවිතය හදාගන්න. පාරේ යනකොට දකින්නවනේ අහිංසක බලු පැටව. ජීවිතය යහලා බලන්න. ඔය ඉන්න එක බලු පැටියෙක්ට එක බිස්කට් පැකට් එකක් අරන් දීලා තියෙනවද කියලා රුපියල් 25ක් 30ක් වෙන්නේ. මහලුකු දේවල් නේ. අහිංසකයෙක්ට මගේ රත්තරන් පින්වත්නි. ඔබ කන්න ගත්ත බිස්කට් පැකට් එක හරි දෙන්න මගේ රත්තරන්. ඒගොල්ලෝ බඩගින්නේ ඉන්නේ. ඒගොල්ලන්ට හම්බ කරගෙන කන්න බෑ. අපිට හම්බ කරගෙන කන්න පුළුවන්. අපිට වේලක් බඩගින්න ඉන්න පුළුවන්. අපිට ඉල්ලගෙන කන්න පුළුවන්. ඒ අහිංසකයෝ කොහොමද ඉල්ලන් කන්නේ? කන්න දීලා එක කනකම් බලන් ඉඳලා පුළුවන් නම් වතුර ටිකක් දීලා ඒ අහිංසකයාගේ තිබහනි වල යන්න. පොරොදු වෙන්න මේ අලුත් අවුරුද්දේ. ඇස් ඉස්සරහට එන කාවත් බඩගින්න තියන්න එපා. මේ තමයි ජීවිතයේ අර්ථය. සතියකට එකපාරක් ඉරිදාවක් සින්සුරාදාවක් ගෙදරන. හරි. ගෙදර කෑමු වෙනවනේ. වැඩිපුර බෝංචි කරලක් දාන්න. වැඩිපුර කැරට් අලයක් කපන්න. ඔබේ ඇඟෙන් කෑල්ලක් මේකට යන්නේ නැහැ. වැඩිපුර හාල් මිටක් දාන්න. හදන්න වැඩිපුර බත් එකක් දෙක. ගමේ ඇති අම්මා තාත්තා සලකන්නේ නැති අහිංසක වැඩිහිටියෝ. පාරේ ඉන්නව කන්න බොන්න නැති හරියට බඩට කෑමක් බඩ පිරෙන්න වැටෙන්නේ නැති පොඩි උන්ව කරේ තියාගත් අහිංසක අම්මලා. අහිංසකයෙක්ගේ බඩ පුරවන්න. සතියට එකපාරක් බත් එකක් ගෙදර වැඩි පුරවන්න. ඔබට බැරි නෑ. ඔබට පුළුවන්. මේ අලුත් අවුරුද්දේ ફોකස් කරන්න මේක. ජීවිතේ හරවන්න මෙතනට.
ගිය අවුරුද්ද පටන් ගද්දිත් සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වයි. හැබැයි සුබ වුණේ නෑනේ. ඒ කියන්නේ වෙනදා ගිය රැල්ලෙම ගියා මිසක් ඊර්ෂ්‍යාකම් කර කර කුහකකම් කර කර අනිත් අයගේ දේවල් ඕපදූප හොය හොය ගියා මිසක් කෝ සැනසීම මේ අවුරුද්ද මේක කරන්න මම පිටින් මං අප වෙනවා මං ඊළඟ අවුරුද්දේ ඔබට සමහරක් වෙලට මේ විදිහට මේ බණ ටික කිව්වොත් ජීවිතුන් අතර හිටියොත් ඊළඟ අවුරුද්දේ බණ කියනකොට ඔබ මේක කරලා ඔබට සතුටක් ආවේ නැහැ කියලා කිව්වොත් මම මේ සිවුර අප කරනවා වෙන අප කරන්න දෙයක් නැහැ මේ සිවුර අපයි පින්වත්නි ඔබට මේ සැනසීම එනවාමයි සංඝයාගේ නාමයෙන් මේ අප වෙන්නේ පින්වත්නි තමන් කනවට වඩා සතුටක් ලැබෙනවා කන්න තියෙන කාට හරි දුන්නොත් මේ තමයි දානීය සනසීම. මේ තමයි දානීය සැප. ඔය යන්නේන ගමන් peeru දානීය දෙනවනේ පන්සලට. මේ අපිට ඕනවට නෙමෙයි. මගේ රත්තරන් පින්වතුන්ලා ස්වාමීන් වහන්සේලා දිහා බලන්න. බයෙන් බරට නෙමෙයි. කරදරයට නෙමෙයි. මගේ ස්වාමීන් වහන්සේලාට මන් දන් දුන්නේ නැත්නම් කවුද දෙන්නේ? එහෙම හිතලා. සතියකට එකපාරක් දෙපාරක් දානි ටිකක් ගිහිල්ලා දෙන්න. යන්නේන ගමන් පන්සල දැක්කොත් ගෙදර ඔබේ පොඩි එකාට ගෙනියනෝනි ඔබ පාරේ දැක්කම මොනවා හරි ටොෆියක් හරි මගේ පන්සල ඉන්න ස්වාමීන් වහන්සේට කවුද දෙන්නේ උන්වහන්සේ අම්මා අතහැරලා තාත්තා අතහැරලා ගෙවල් අතහැරලා යාන වාහන අතහැරලා ඇවිල්ලා සෙනසුනේ පිළිවෙත් පුරන්නේ අපි දුන්නේ නැත්නම් කවුද දෙන්නේ මගේ ආර්යයන් වහන්සේලා කියලා පිටගන්නේ දානියක් දෙන්න පුරුදු කරනවා මේ විදිහට ජීවිතේ වෙනස් වුණොත් ඔබට තේරෙයි දානි විපාකයේ කියන්නේ කොයියා පිටගන්නේ මේ දන් දෙන විපාකය සංසාර ජීවිතේ ඔබ දුප්පතුන් කරන්නේ සංසාර ජීවිතේ ඔබට නැතයි කියන වචනේ අහන්න ලැබෙන්නේ. සමහරක් තැන්වල තියෙනවා. මල් 3ක් පූජා කරලා, මල් 3ක් අයින් කරලා. රජවෙත් තැක්. සක්‍ර සම්පත්තියෙන් ලැබපු තැක්. සංසාර ජීවිතේ කලවර කළපු තැක්. පින දානියට බය වෙන්න එපා. මහණෙනි, පින කියන්නේ සැපයට කියන තවත් වචනයක්. සුකස්ස ඒතං අදි වචන. සැපයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ. ඒකයි කිව්වේ අලං පුඤ්ඤානි අලං දානං ධාතු දන් දෙන්න සුදුසුමයි අලං පුඤ්ඤානි කාතුම් පින් කරන්න සුදුසුමයි ඒකට බය වෙන්න එපා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් දන් දුන්නාම ලැබෙනවනේ හැබැයි ලැබුණත් වැඩක් තියනවද අසනීප අමාරු එක්ක ලැබුණ ඒ කියන්නේ ඔබ හිතන්න ඔබ දන් දීලා ඔබ කේක් කම්පැනි එකක අයිතිකාරයෙක් වෙනවා. හැබැයි ඔබට දියවැඩියාව හැදුණා. කේක් කම්පැනි අයිතිකාරයෙක් වුණත් වැඩක් නැහැ කේක් කෑල්ලක් කන්න පින තිබ්බේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ ඊළඟට දැක්කා මිනිස්සුන්ට අසනීපමාව. ඒ කියන්නේ ඔබට සැප සම්පත් සල්ලි යාන වාහන කොච්චර තිබ්බත් වැඩක් නැහැ ඔබට පිළිකාවක් දෙනවා කියලා. මේක අහන්න ඇති. ඒක මේ බයිනවනේ මේ. සංසාර ජීවිතයේ සිල් නොරකපු එකේ විපාකනේ මේ පාරවත් හැදෙන්නේ. මේ පාර හැදෙන්නේ. වෙනි සල්ලි වලින් ලෙඩ හොඳ කරන්න බෑ. අන්න එක කිව්වේ කවදාවත් නේ අර පංච ධන කියලා සූත්‍රයක් තියෙනවා. සද්දා ධනං සීල ධන. සීලය ධනයක් මිසක් සල්ලි ධනයක් නෙමෙයි. සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි සීලෙන් පුළුවන් ඔබ නිට්ටාවට සෝපත් කෙනෙක් බවට පත් කරන්න. බාලෙති. මේ ශාසනයේ ජීවත් වුණ බක්කුල මහරහතන් වහන්සේ. අවුරුදු 100 ගණනක් ආයුෂ වළඳලා අවුරුදු 100 ගණනටම උන්වහන්සේට අසනීපයකට කියලා හැදුනේ කිවිසුමක් ගියේ එක විතරයි කිය. කිවිසුමක් විතරයි ගිහිල්ලා තියෙන්නේ. කොහොමද? සීලේ බලය. උන්වහන්සේ දැක්කා කෙනෙක් අල්පායුෂ්ක වුණා. තියෙන වස්තුව නැති වුණා. වස්තුව කොච්චර ලැබුණත් නැති වුණා. අසනීප අමාරුවක් හැදුණා. මිනිස්සුන්ගේ ගෞරවය දිනා ගන්න බැරි චරිතයක්, ආත්ම ගෞරවයක්, ආත්ම විශ්වාසයක් අපි කියන්නේ කොන්ෆිඩන්ස් කියලා. තමන් පිළිබඳව පෞරුෂයක් නැති වුණා. සල්ලි තිබ්බල මන්ද මානසික වගේ රෝගයක් එක්ක ඉපදුනොත් වැඩක්. එනිසා දන් දෙන්න දානං ඊළඟට දැම්ම සීලං. සීලමයන් පුණ්‍ය කෙරිය වත්තු. සීලය කියන්නේ පුණ්‍ය කෙරිය වත්තු. එනිසා ඒ වගේ කෙනෙක් අල්ප ආයුෂයකින් මැරුණොත් එයාට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ නේ පින්වත්. ධර්ම අවබෝධය කරන්න පුළුවන් ආයුෂය හදලා දෙන්න, ලෙඩ දුක් අඩු වෙන්න බුදුරජාණන් වහන්සේ සීලය කියන එක පැනවුවා. දෙයක් ලැබිලා ඒ ලැබිච්ච දේ ප්‍රයෝජනකෙද කේක් කම්පැනි එකක අයිතිකාරයා වෙලා කේක් කෑල්ලකුත් කන්න පුළුවන් වෙන්නේ සීලය දැන්. දාණයෙන් කේක් කම්පැනි ලැබෙනවා. සීලයෙන් කන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. නැත්නම් ඔබට දියවැඩියාව හැදුණා. කොලෙස්ටරෝල් තිබ්බා. ප්‍රෙෂර් වැඩි අඩු වීමක් වුණා. මේ වගේ පින්වත්නි ඔබට අර කොච්චර සම්පත් තිබ්බත් සල්ලි කන්නද? සීලෙන් තමයි වැහැදෙන්නේ.
ඊළඟට ඔබේ තියෙන සම්පත් විනාශ වෙනවා. ඔබ ආයෝජනය කරන ඒවා ටික ටික විනාශ මුඛයට යනවා. උන්වහන්සේ බැලුවා මොකද්ද මේකට හේතුව? දැක්කා. කෙනෙක් අදත්තා දානිය කරොත් අනුන්ගේ දේවල් හොරෙන් කඩා වඩා ගත්තොත් බොරු නඩු කියලා ඒවා ඔක්කොම අයිති. අනිත් අයගේ වැටෙයිනි අංගල පන්නලා හොරාට බස් වල ටිකට් ගන්න නැතුව ගිහිල්ලා කරන් බිලට වංචා කරලා වතුර බිලට වංචා කරලා ටැක්ස් එක ගෙවන්නේ නැත්නම් රජයේ පනවල තියෙන ටැක්ස් එක ඒකට අනුරූපීව ගෙවන්නේ නැත්නම් ඒවට බොරු කරනවනම් ඒ පින්වත්නි අපි ඔක්කොම මේව හොරකමට අයිති වෙනවා. මේ හොරකම කියන්නේ මහා ගැඹුරු විෂයක්. මම දවසක් කියලා දෙන්නම්. මේ යම් කිසි දෙයකින් ඔබ හොරකම් කරොත් ඒ හොර සිත කියන එක. චෝර චේතනාව කියන එක පින්වත්නි ඔබට ඔබේ අනාගතයේ ලැබෙන මොනවා හෝ සම්පත්තියක් තියෙනවා නම් ඒ සම්පත්තිය විනාශ කරන සුළු එකක් බවට පත් වෙනවා. ඊළඟට අසනීප අමාරු දද කුෂ්ඨ වගේ රෝගයක් හැදෙනවා කියන්නේ සංසාර ජීවිතේ කාමයේ වර්ධවා තියෙනවා නම් වගේ. සමහරක් විට ස්ත්‍රී පුරුෂ භාව රූප නොලැබී යන්න පුළුවන්. ඉත්ති භාව රූපය පුරුෂ භාව රූපය. කියන්නේ මේ භාව දශක කලාප නොලැබී ගිහිල්ලා ස්ත්‍රී නොවන පුරුෂත් නොවන පණ්ඩකාත්ම භාවයෙන් වගේ ලබන්න පුළුවන්. ඒගොල්ලෝ පින්වත්නි ධර්ම අවබෝධය කරන්න සුදුසු මානසිකත්වයක නැති අය. ඒගොල්ලන්ට ධර්ම අවබෝධය වෙන්නේ ප්‍රෞಢ භූමියටපත් වෙන්න. සංසාර ජීවිතේ කාමයේ වර්ධව හැසිරීම බැනි අකුසල කර්මයන් කරපු පිළිතුරු. ඔය ඔක්කොම තිබ්බත් වැඩක්. කෙනෙක්ට පෞරුෂයක් නැත්තම් පන්සලකට ගිහිල්ලා බණක් අහලා දැන් අපි සමහර දැකලා තියෙනවා හොඳ මිනිස්සු ඉන්නවා. මේ ප්‍රශ්නයක් අහගන්න බයයි. ස්වාමීන් වහන්සේගේ ධර්ම ගැටලුවක් අහන්න බයයි. කොන්ෆිඩන්ස් ආත්ම විශ්වාසය පෞරුෂයක් සංසාර ජීවිතේ බොරු කියලා. ඒකයි විපාක. තේරුණාද ඔය ටික? සක්කටවල් ඇද වෙලා මුඛ පිළිකා දත් ඇද වෙලා වචන උච්චාරණය නොවි මේවා කාට හරි වෙනවා නම් ඒ සංසාර ජීවිතේ බොරු කියපු නිසා. ඊළඟට ඔබ දැකලා ඇති කෙලතුළු භාවයෙන් මන්ද බුද්ධික භාවයෙන් උපදින මිනිස්සු සල්ලි තියෙන ගෙවල් වල උපදිනවා. දන් දීලා මොකක් කරන්නේ? සුරාපානය කරලා. කියන්නේ මේවා ලේසි පහසු දේවල් නෙමෙයි. සමහරු මට කියලා තියෙනවා අනේ ආමුදුරෝනේ අපි කාටවත් වදයක් නැහැ. හවසට පොඩි වීදුරුවක් විතරයි ගන්න. ඒක කමක් නැහැ නේද කියලා. පොඩි වීදුරු ගන්න. සංසාරේ පොඩියට මේවා ලැබෙනකොට ඔබට ඔක්කොම ලැබෙයි. පොඩ්ඩක් මොලේ අවුල් වෙලා තියෙයි. මේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේවා අපිට පැනවුවේ උන්වහන්සේගේ බෙනිෆිට් එකකටවත් ඇඩ්වාන්ටේජ් එකකටවත් ඒ උන්වහන්සේට ලැබෙන දෙයක් බලලා නෙමෙයි. තේරුණාද? මේ අපි දන් දුන්නා කියලා අපි සිල් රැක්කා කියලා දැන් මගේ භාග්‍යතුන් වහන්සේට මොනවද දැන් ලැබෙන්නේ? උන්වහන්සේ තරම් දන් දුන්නු කෙනෙක් මේ සසරේ ඉන්නවද? උන්වහන්සේ දැන් පිරිනිවිලා. මේකේ යම් බෙනිෆිට් එකක් ලැබෙනවා නම් ඒක අපිටමයි. මේකේ යම් විපාකයක් ලැබෙනවා නම් ඒක ඔබටමයි. එනිසා අපිව රවට්ටන්න සුරාපානය කරන්න එපා. පිටින් මම නම් කියන්නේ මේ මම දැන් මේ ඇත්ත කියනවනේ. මගේ රත්තරන් පින්වතුලට ඔලුවක් කියලා කලඳක් තියෙනවා නම් මම මේ කියන්නේ. තේරුණාද? මේක ටිකක් සැර ඇති මේ ස්වරය. හැබැයි සමහර බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් ටිකක් සැරයි මාත්‍රාව. මේක මේ අවුරුදු ගානක් හැමදාම ලැජ්ජ නැද්ද පින්වත්නි? මම මේ ඔබේ පුතා වගේ කෙනෙක්ට වයස ගත්තත් වයසයි නම් ඔබ. හරිද? ඔබ මට කියලා දෙන්න ඕනි ධර්මතාවයක් මම ඔබට කියලා දෙනවා කියන එක ඔබ ලැජ්ජාවටපත් විය යුතු කාරණාවක්ද නැද්ද? ඔබ මට කියලා දෙන්න ඕනි අපේ හැමදෙරුවනේ මෙහෙමයි සිල් රකින්න ඕනි මෙහෙමයි කියලා. දැන් මේ 2002 දී අපිට මේක වැහුණා. 2020 දී මේක වැහෙනවනේ. මගේ රත්තරන් පින්වත්නි සිල් රකින්න කියලා කියන්නේ මෙන්න මේකට. බහුජන හිතාය. බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස. බහුජන සුඛාය. හැම දෙනෙක්ගේම සුව පිණිස. මේක ගන්න. මේක අරගෙන සනසීමින් සැපසේ ඊතර වෙලා යන්න. තේරුණාද මම කියන්නේ? කෙනෙක් සිල්පද පහ රැක්කොත් ඒකේ විපාකය ඔබට. ඔබ දැකලා ඇති පාරේ යනකොට සමහර මම බණ වලට වඩිනකොට පාරේ ඉන්නවා බලු පැටව. වෑන් වලට වැදිලා, කාර් වලට වැදිලා දෙකට මැද්දෙන් කැඩිලා ගිහිල්ලා බලන්න. මැද කෑල්ල වැටිලා තියෙනවා. එක පැත්තක් පාරේ වමේ අනිත් එක පාරේ දකුණ. මැද විතරක් වැටිලා තියෙනවා මස්කොඩ. මොකද සංසාර ජීවිතේ ප්‍රාණඝාතය කරා. ලේසි නෑ පින්වත්නි. අර ඔය පින්වතුන්ලා අහලා ඇති එක කතාවක්. එක පින්වතුන්ලා ටිකක් එකතු වෙලා මල් පූජාවක් කරා. හරිද? ඒ මල් පූජාව හොඳක් නේ. මල් පූජාව කරලා දැන් මේ ඔක්කොම මනුස්ස ජීවිත ලැබ උපදිනවා. හැබැයි උපදින එක්කිනා අංග විකලයි මන්ද බුද්ධිකයි අතපය අතපය කර වෙලා අතපය ඇද වෙලා උපදින. දැන් මල් පූජා කරාම අතපය නැති ජීවිත ලැබෙන්න බෑනේ. විපාකය බැලුවා. මොකද්ද?
අර මල් පූජා කරද්දී මේ මල් වල වැහුව පින්වත්නි අර කළු කූඹි වගේ කූඹි జాතියක්. දැන් අපේ පින්වතුන්ලටත් ඕක වෙනවා. වෙනකොට අනේ මුන් මේ වගේම වහනවනේ කියලා මල් ගැසුවා. මල් ගසනකොට මල් වල හිටපු කූඹි ගිහිල්ලා අතපය කැඩිලා අර බිම වැදිලා උන්ට තුවාල වුණා. මල් පූජා කරපු නිසා මනුෂ්‍ය ජීවිත ලැබුණට කූඹින්ට කරපු අර හානිය නිසා ඔක්කොගෙම අතපය නැහැ අංග විකලයි මන්ද බුද්ධිකයි. මගේ පින්වතුන්ලා දැන් වොෂ්රූම් එකකට යනකොට ඔය සින්ක් එකක මේ සමහරකට කූඹි දකින්න. මොකද කරන්නේ? අහක බලාගෙන ටැප් එක අරිනවනේ. අහක බලාගෙන ඉද්දි යට වෙලා යයි. සමහරු අර දැක්කොත්නේ පහු වෙන්නේ කියලා මෙහෙම උඩ බලාගෙන ටැප් එක අරින. එතනදී මේ අපි රවට්ටන්න එපා. තේරුණාද මගේ පිංගයි? මේ ඔබට තේරෙයි මේක කැන්සර් හොස්පිටල් එකකට ගිහිල්ලා මේ පැත්ත කුණු වෙලා ඇතුළ කෑලි ටික ගැලවිලා බිමට වැටෙද්දි මේකෙන් කන්න බැරුව මේකෙන් කන්න බැරුව මෙතන කපලා බටයක් දාලා සුප් එක කුඩු කරලා පවද්දි ඔබට තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා. පිංගුනි මේ කියන්නේ ඔබේ සෙනෙහස. මේක අහලා අපිට මට ඔබෙන් සබන් කැටයක්වත් එපා. පැහැදිලිනේ? මට ඔබෙන් දාන මානයක් එපා. මම දාන්නේ නැති වුණොත් රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බජ්ජා අපි කරකොලයක් කාලා හරි ජීවත් වෙන්නේ. අපිට අපි එහෙම පැවිදි වුණේ. මගේ රත්තරන් පින්වතුන්ලා මේක තේරුම් අරගෙන ඊතර වෙලා යන්න. අහක බලාගෙන ටැප් එක කැරියා කියලා බේරෙන්න බෑ. පරිස්සම් වෙන්න මේ තමයි ජීවිතේ ස්වභාවය. ස්කන්ධත් එක්ක ගෙවන ජීවිතේ විපාක මෙහෙමයි. මේකෙන් ඊතර වෙලා යන්න. හරි. ලේසි නෑ. ලේසි නෑ පින්වත්නි. අලින්ට යට වෙලා සමහරු ඇටකටු ඔක්කොම තලාගෙන මැරෙන්නේ. සමහරු බයික් වල වැදිලා ගිහලා ලයිට් කණුවේ ඔළුවක් වැදුනාම ඔළුවේ සුසුම්නාව කැඩිලා අතපය හොල්ලන්න බැරුව අවුරුදු ගානක් සුසුම්නාව නැතුව ඇඳේ කුණු වෙලා කකුල් වල හැදිච්ච තුවාල හොඳ වෙන්නේ නැතුව ප්‍රතිශක්තිකරණේ අඩුවීම නිසා ඒව කුණු වෙලා පණුව ගහනකොට මැරෙන්නේ. ප්‍රාණඝාත කරපු එකේ විපාකය. ඔබ කුඹුරක් කරලා ඒ කුඹුරට අලියෙක් පයින්නවනේ. සංසාර ජීවිතය අනුන්ගේ දේවල් හොරකම් කරපු එකේ විපාකය මතක තියාගන්න. ඒකයි ඔබට එවැනි ජීවිතයක්, එවැනි පරිසරයක්, එවැනි වපසරියක් ලැබුණේ. එනිසා සිල් රකින්න. දැන් 2021 මම මේක කිව්වයි කියලා මගේ රත්තරන් පින්වතුන්ලා සිල් රකින්න පටන් ගනියි. ඒක ඔබ ඇත්තම කල්පනා කරන්න. අනේ ඇත්ත තමයි මේ හාමුදුරුවෝ කියන කතාව. ස්වාමීන් වහන්සේ අපේ මේ කියන කතාව ඇත්ත. මං අද ඉඳන් සිල් රකින්න ඕනේ. ඔබට එහෙම හිතෙයි. හැබැයි ඔබට මේක කරන්න බෑ. මේකට තියෙන්න ඕනේ පොඩි ප්‍රැක්ටිස් එකක්. ඒ ප්‍රැක්ටිස් එකට මම ඔබට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මේක ඔබේ භාෂාව. ඔබට මම පුංචි උපක්‍රමයක් කියලා දෙන්නම් සිල් රකින්න. 2021 අවුරුද්දේ හැමෝම හදාගන්න එක පැයක්. එක පැයක්. මම මේ ඉල්ලන්නේ පැය 24න් එක පැයයි. මේ පැයට අපි නම දාගමු. good boy hour කියලා හොඳ ළමයා පැය. හොඳ ළමයා පැය. මීට පස්සේ මේ බණ ටික ඇහෙන බහුජන හිතාවේ බණ ටික අහන පින්වතුන්ලා හැමෝටම තියෙන්න ඕනේ හොඳ ළමයා පැයක්. නැත්තම් පින්ගන්නේ මේ උගුර ලේරහ වෙනකම් බණ කියන එක වැඩක් නැහැ. මේ ඈත ඉඳලා අවිල්ල බණ ටික කියලා යන්නේ මහන්සි තමයි. හැබැයි මේ සංසාර ජීවිතය ඔබ අතරමං වෙලා කියලා දැනගෙන. එනිසා හොඳ ළමයා පැයක් දාගන්න. අම්මා කෙනෙක්ට පුළුවන් ඔය උදේ නැගිට්ටට පස්සේ 4 ඉඳන් 5 විතර වෙනකම් උයනවන්නේ. ඕක දාගන්න. තාත්තා කෙනෙක් වැඩට යන වෙලාව ගන්න. පුතෙක් ඉස්කෝලේ යන වෙලාව ගන්න. ඉස්කෝලේ එන වෙලාව ගන්න ඇරිය. මේ හොඳ ළමයා පැයේදී මගේ පින්වතුන්ලා එක පැයයි මදුරුවෙක්වත් නොමර ඉන්න. එක පැයයි මම මේ ඉල්ලන්නේ. පුළුවන්ද බැරිද? පුළුවන් එක පැයයි. බිම වැටිලා තියෙන එක පැයක් කොළ කෑල්ලක්වත් ඇහිඳින්න නැතුව ඉන්න. අනුන්ගේ තන පතක්වත් හොරකම් කරන්නේ නැතුව ඉන්න. එක පැයයි. කාමයේ වරදවා හැසිරෙනවා තියා එහෙම සිතවිලි මාත්‍ර එක පැයයි. මගේ රත්තරන් එක පැයක් මට දෙන්න. එහෙම සිතවිලි මාත්‍රයකටවත් යන්න එපා. බොරුවක් කියන්න තියා පුළුවන් නම් එක පැයක් කට වහගෙන. කට ලොක් කර නිවන ඇරෙනවා. කට ඇරියොත් නිවන වැහෙනවා. කට තමයි අර මාළුවා නැහින්නේ කටින්ද වගේ. බොහෝ සිල්පද අකුසල් සිද්ධ වෙන්නේ කටින්ද. මේව ඇරියාම අර සැමන් ටින් ටික හොල්ලනවා වගේ කියන්න තරමක් අනුන්ගේ කුණු සම්ප්‍රප්පලාප බොරු. අර නූල් කටින තැන කුරු රටට ගියාම ඉස්සර බුදුරණවහන්සේ සතිපට්ඨානෙ දේශනා කළේ. කුරු රට වැසියෝ මේ නාන තැනකට ගියාම අහනවලු ඔයා මොනවද මේ දවස්වල කරන සතිපට්ඨානෙ කියලා.
දැන් ඔය පින්වතුන්ලා හෙට වැඩට ගිහිල්ලා අහන්න අලුත් අවුරුද්දේ ඔයා මොනවද මේ අවුරුද්දේ කරන්න හිතන් ඉන්න සතිපට්ඨානිය කියලා. ඔබට පිස්සු කියලා ලේබල් එකක් ගහලා ගිහිල්ලා දානවා බෙහෙත් ගන්න. එහෙම රටක අපි ඉන්නේ. දෙයනේ කියලා. කට පරිස්සම් කරගන්න එක පැයක්. එක පැයක් සුරාපානය කරන්න පාඩුම දුම් වැටියක්වත් අල්ලන්න එපා. එක පැය හොඳ ළමයා පැය. දවසට පැය ගානේ ඔබ මේක රැක්කොත් මාසයක් යනකොට ඔබ පැය 30ක් මේ සිල් පදේ රැකලා. පැය 30ක්. ලේසි නෑ. සිල් ගත්තොත් මාසෙට එක දවසක් පැය 24යි ඔබට සිල් රකින්න පුළුවන්. හැබැයි ඔබ සිල් රැදි නැතුව උතුරු සලු නැතුව දැන් මාසෙට සිල් පැය 24ක් නෙමෙයි පැය 30ක් රැකපු. ඔබ මාසයක් දෙකක් යද්දී ඔබට තේරෙයි මගේ ජීවිතේ වැඩියෙන්ම සැනසීමක් ලැබෙන්නේ සිල් රකින්න පැයේ. මම මේ පැය දෙකක් කරන්නේ. දෙක තුනක් වෙයි. තුන හතරක් වෙයි. හතර හතක් අටක් 10ක් 20ක් 24ක් බවට පත් වෙලා මේ 2021යි හෙට අනිද්දාට උදා වෙන්නේ මගේ පින්වත්නි. 2022 2023 වෙනකොට ඔබ 100ට 100ක් perfectly හරියටම සිල් රකින්න කෙනෙක් බවට નિરાයාසයෙන්ම පත් වෙලා තියෙනවා. ඉතින් අපි මෙහෙම පුරුදුනේ. අපි මේ ගෙදර ඉඳන් ගියාම සමහරක් දවසට සින්දු කියවෙන්න යනවා. බෙර ගැහෙන්න යනකොට මේ අත මෙහෙම මිටි මොලෝගෙන සිල්පදේ රකින්න පුරුදු. මෙහෙම මිටි මොලෝගෙන තියෙනවා. සින්දුවක් වෙනුවට ධම්මපදයේ ගාතාවක් ආදේශ කරගත්තා කටට. සින්දුවක් වෙනුවට සුපටිපන්නෝ ගාතාව ආදේශ කරා කටට. සින්දුව වෙනුවට මහා සමය සූත්‍රය ආදේශ කරා කටට. දැන් කට ඇරුණා. බොහෝ වෙලාවට එක්ක මහා සමය, එක්ක ධම්සක් පැවතුම් සූත්‍රය, එක්ක මෝර පිරිත, එක්ක කන්ද පිරිත, නැත්නම් ගිරිමානන්ද සූත්‍රය, නැත්නම් සතිපට්ඨාන සූත්‍රය. එන්න මෙතනට. කොයිද ඔය ඉන්නේ? නැකිටින්. කෙලස් නිින්දෙන් නැකිටින්න කලින් පියවි නිින්දෙන් නැකිටින්න. දානීය සීලය මේකට පනවපු එක. හොඳ ළමයා පැය මතක තියාගන්න ඕනේ. හරි. හැමෝගෙම කටේ තියෙන්න ඕනේ. හොඳ ළමයා පැය කියන එක. ඉස්කෝලේ ගුරුවරියක් නම් ඔබේ පන්තියට මේ හොඳ ළමයා පැය දෙන්න පුතේ. මගේ පීරියඩ් එක අපි අද ඉඳන් අලුත් නමකින් හඳුන්වනවා. හොඳ ළමයා පීරියඩ් එක. මේ පීරියඩ් එකේ මගේ රත්තරන් පුතාලා දුවලා සිල් කඩන්න එපා. ඉගෙන නොගත්තත් කමක් නැහැ. ඒ ජීවිතේට සංසාරයට පුරවැසි අධ්‍යාපනය භූගෝල අධ්‍යාපනය ඕන වෙන්නේ නැහැ. දැන් ගෙදර කසාද බැඳලා යන දරුවෙක්ට භූගෝල අධ්‍යාපනය උමනා වෙලා තියෙනවා. කැම ටික වෙලා කසාද ජීවිතේ ජීවත් වෙන්න. හැබැයි ඔබ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැති කෙනෙක් වෙන්න. ඔබ සුරාපානය කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. අර හිස් අධ්‍යාපන රටාවෙන් එළියට අවිල්ලා ඔබ වෙන්න. මේක තමයි වටින්නේ. දානීය සීලය අවසාන කාරණාව භාවනාව. පිටත් කෙනෙක්ට හොඳට සල්ලි තියලා ආයුෂත් තියලා ලෙඩ රෝගත් නැතුව උපදින්න. අපි හිතමුකෝ ඔය දැන් සල්ලි තියෙන නැති ඇමතිවරුන්ගේ දරුවෝ වගේ කියලා. මේක උදාහරණයක්. ඒ වගේ තැනකට යනවා. අපි දැකලා තියෙනවා ඒ වගේ උඩට යන බොහෝ අය මොකද්ද කරන්නේ? නයිට් ක්ලබ් යනවනේ සමහරු කැසිනෝ ගහන්න යනවා. මේ වගේ දුරාචාරයේ හැසිරෙනවා. ඇයි? දන් දීලා කන්න ලැබිලා, සිල් රැකලා ආයුෂ ලැබිලා, අනිත් ඒවා ඔක්කොම ලැබිලා. හැබැයි භාවනා කරලා නැහැ ප්‍රඥාව ලැබෙන්නේ. ප්‍රඥාව ලැබිලා නැති නිසා භාවනාවෙන් ලැබිච්ච සැප සම්පatti ප්‍රයෝජනයට ගන්න දන්නේ නැහැ. අන්න ඒකයි. තේරෙනවද? ලැබිච්ච සම්පත් ප්‍රයෝජනයට ගන්න දන්නේ නැහැ. මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ සැප සම්පත් ටික ලැබිච්ච වෙලාවේ සිල් රැකලා විපාකය ලැබිච්ච වෙලාවේ අසුරු කරන්නේ අසත්පුරුෂය නම් ප්‍රඥාවේ මදිකම සංසාරේ භාවනා කරලා නැහැ. අසත්පුරුෂය සත්පුරුෂය වෙන් කරලා අඳුන ගන්න ප්‍රඥාවක් නැත්තම් සංසාරේ භාවනා කරලා නැහැ. ගත්ත ජීවිතේ නිරයට වැටෙයි සංසාර ජීවිතයේ භයානකමකට මුහුණ දෙන්න වෙයි කියලා හිතෙන්නේ නැත්තම් සංසාර ජීවිතේ භාවනා කරලා නැහැ. භාවනාවක් ඉගෙන ගන්න. භාවනා කළ යුතුයි. මොනවද කරන්න ඕනේ? බුද්ධානුස්සති භාවනාව කරන්න. පෙර ජීවිත කාලෙම සත්තු මරපු කෙනෙක් ප්‍රාණඝාතය කරනවා. ප්‍රාණඝාතය කරලා මරණාසන්න මොහොතේ බුද්ධානුස්සති භාවනාව වැඩුවොත් පිළිඳ සිහිපත් කරනවා එයා ඊළඟ ජීවිතයේ සුගතියට යනවා. මේ තමයි භාවනාවේ අසිරිය. මේ තමයි භාවනාවේ විපාකය. ඉතින් මේක ලේසි පහසු එකක් නෙමෙයි ප්‍රසාද ජනකව දැන්
අපේ හිතමු කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා. විපාකේ සුඛං සුපති සුඛං පටිපුඤ්ජති. සැපසේ නිින්ද යනවා. සල්ලි තිබ්බට සැපසේ නිින්ද යන්නේ නැහැ. සමහර සල්ලි තියෙන මිනිස්සුන්ට නිින්දක් නැහැ. මම දන්නවනේ. මට කතා කරන්න. අපිට කියනවනේ. ස්වාමී මං විශේෂඥ වෛද්‍යවරයෙක්. හැබැයි ස්වාමීනි මගේ ජීවිතේ සැනසීමනේ. ස්වාමීනි මං ඉංජිනේර කෙනෙක්. මගේ ජීවිතේ සැනසීමනේ. ස්වාමීනි මං පයිලට් කෙනෙක්. මගේ ජීවිතේ සැනසීමනේ. පින්වත්නි මම භික්ෂුවක් මුළු ජීවිතේම සැනසීමනේ. හරිද? මෛත්‍රී භාවනාව කර සුඛං සුපති සැපසේ නිින්ද යනවා. සුඛං පටිභුඤ්ජති සැපසේ නැගිටින වැලි මෑලි ගති නැතු. න පාපකං සුපිනං පස්සති නිින්ද අතරතුර නපුරු සැඩපරුෂ හීන දකින්නේ නැහැ. පාපකං බියකරු සිහින දකින්නේ. මනුස්සානං ප්‍රියෝ හෝති මනුෂ්‍යයන්ට ප්‍රියයි. අමනුස්සානං ප්‍රියෝ හෝති අමනුෂ්‍යයන්ට ප්‍රියයි. දේවතා රක්කන්ති දෙවියෝ රකින්න. කොහොමද? එනිසා අලුත් අවුරුද්ද මගේ පින්නත් මේ අලුත් අවුරුද්දට මුහුණ දෙන්න බරට අඩිය තියන දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් ජීවිතය සරසව ගන්න. ඒ ජීවිතය සරස ගන්න ඔබට ඊළඟ අවුරුද්ද නිසකවම අලුත් අවුරුද්දක් වාටපත් වෙනවා. යන්න තියෙන සංසාර ගමන නිසකවම සුවපත් වූ සංසාර ගමනක් බවට පත් වෙයි. ප්‍රාර්ථනා කරනවා නම් යම් බෝධියක් දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචම කන්ති සච්ච මදිට්ඨානං මෙත්තුපෙක්ඛායිනේ දස පාරමිතාවන් කෙලවන. ඔබ පතනවා නම් සම්මා සම්බුද්ධත්වයේ ඔබ මෙන්න මේ පුණ්‍ය ක්‍රියාවලින් පටන් ගන්න. ඔබට සම්මා සම්බුද්ධත්වය ලැබෙනවා. ඔබ පතනවා නම් පසේ බුද්ධත්වය ඔබ ප්‍රාර්ථනා කරන පසේ බුදු බව. ඔබට මේ පසේ බුද්ධත්වය ලැබෙනවා. ඔබ ප්‍රාර්ථනා කරන මහරහත් බව. ඔබට මේ මහරහත් බව ලැබෙනවා. ඔබ ප්‍රාර්ථනා කරන ස්වර්ග සම්පත්තියක් නම් සුවපත් මනුස්සාත්ම භාවයක් නම් ප්‍රාර්ථනා කරන ඔබට මේව ලැබෙනවා. ඒ තමයි දාන විපාක, සීල විපාක, භාවනා විපාක. භාවනාව ගැන අපි ඉදිරියේදී දිගටම බහුජන හිතාවේ වැඩසටහන් කතා කරන්න හිතන් ඉන්න නිසා දානීය සීලයටයි මම ගොඩක් බර කළා මේ ධර්ම දේශනාව. මොකද අලුත් අවුරුද්දක් උදාත් වෙලාව. මේ වෙලාවේ මේ වසංගත තත්ත්වයක් එක්ක මිනිස්සු ගෙදරට වෙලා යම් පීඩාකාරී දේවල් විඳිනවා නම් මේ සංසාර ජීවිතයේ සිල් දකපු නැති සංසාර ජීවිතේ දන් දුන්නේ නැති සංසාර ජීවිතේ භාවනා කරපු නැති පාකමයි. එනිසා අද දවසේ මේ පින්වතුන්ලා මේ ශ්‍රවණය කරපු ධර්ම කාරණා කිහිපේ ජීවිතයට එකතු කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න මේ එන අලුත් අවුරුද්ද මම දානයෙන් පෙරපුන් සීලයෙන් පෙරපුන් භාවනාවෙන් පෙරපුන් මනුස්ස ජීවිත ඉක්මවා ගිය උත්තරී මනුෂ්‍ය ධර්මයක් සාක්ෂාත් කරගන්න උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම වලට ජීවිතය ගොඩ ගන්න එතනට ජීවිතය පණව ගන්න එතන ජීවිතය පිහිටුවා ගන්න මේ අලුත් අවුරුද්ද මට ඒකාන්තයෙන් දානයෙන් පෙරපුන් සීලයෙන් පෙරපුන් භාවනාවෙන් පෙරපුන් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපිත් ප්‍රාර්ථනා කරමු. මේ ජීවිතය යම් තාක් සත්‍ය සෝපත් කරලා තියෙනවද ධර්මයෙන් ඒ සියලුම ධර්මයෙන් සෝපත් කරපු සිත් සතන් වල සෝපත් භාවය ඔබට ආනිසංසයක් ලෙස අනුමෝදන් වෙනවා නම් අනුමෝදන් වෙත්වා. ඔබට මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද සම්මුති අලුත් අවුරුද්ද දානයෙන් ශීලයෙන් භාවනාවෙන් සෝපත් වූ සුබම සුබ අලුත් අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාවෙන් නවතිනවා. මේ සියලුම කුසල් ඔබට ඒකාන්තයෙන් හේතු වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මේ උතුම් මුනිවරුන් වහන්සේලා, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැත්තා වූ සදාකාලික සපත්තා වූ අති උතුම් මමා මහ නිවනින් නිවිල යන්නට මේ කුසල් පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. බෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගනිත්වා. ලංකාධිපය සුරකිත්වා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ රුවන්වැලි මහා සෑරජානන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලොවට දේශනා කරන උතුම් බුදුපුතුන් වහන්සේලා ඒ නිකලල් ධර්මයේ ලොවට දායාද කරන්නට දෙර දරන ගිහි පින්වතුන් උපාසක උපාසිකාවන් භික්ෂුන් වහන්සේලා වගේම දසසිල් මෑණිවරු මේ ශාසනය තවත් চিරාත් කාලයක් ශාසන කෘත්‍යයන් කරගන්නට අවශ්‍ය කරන රැකවරණය දෙවියන්ගෙන් ලැබේවා. තබන පියවරක් පාසාම ගන්න හෙළන හුස්මක් පාසාම දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා. දෙවියන් දේ කරගන්නට යෙදෙන කුසලයෙන් දෙව්ලොව සැනසෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින්
උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන සුවසේම දෙව්ලොව සැනසෙත්වා. මේ කුසල් පාරමී වෙත්වා. පාරමී ශක්තියින් වෙත්වා. පාරමී දම් පිරෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.